වර්තමාන ආණ්ඩුවට තුලින් දෙහිගේ බලයක් ලබා දුන්නේ වංචනිකයන් නිදහස් කිරීම සඳහා තීන්දුව ගන්න. අපරාධකරුවන් නිදහස් කිරීම සඳහා තීන්දුව ගන්න. උදේ ගම්මන් පිළගේ ටෝනි බලපත්‍රයක් කරා විකිණීම පිළිබඳ නඩුව දැන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් එනවා. එම නඩුව ඉවත් කරගන්න කියලා. උදේ ගම්මන් පිළ අත උස්සලා හායි කියනවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ අප දන්නවා පසුගිය මහමැතිවරණයේදී ජනතා විශාල බලයක් පාර්ලිමේන්තු 3/2කට ආසන්න බලයක් මේ පාර්ලිමේන්තුවේ වර්තමාන ආණ්ඩුවට ලබා දෙනු ලැබුවා. ඒ වෙලාවේ ශක්තිමත් බලයක් ඉල්ලුවේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු විසඳීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ඕන කියන පදනම මත. රට හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ කියන පදනම මත. ඒක තමයි පෞගේ මහමැතිවරණ වේදිකාවේ ප්‍රධානම සටන් පාඨය බවට පත් වුණේ ආණ්ඩුව පැත්තේ. නමුත් මේ පාර්ලිමේන්තුවේ 3/2 උපයෝගී කරගෙන මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සම්මත කරේ මොනවද? ඔබට මතකයි මේ 3/2 උපයෝග කරගෙන සම්මත කරනු ලැබුවා 20 වෙනි සංශෝධනය. එයින් එතෙක් ජනාධිපතිවරයාට නොතිබුණු බලයන් විශාල ප්‍රමාණයක් ඔහුගේ අතට කේන්ද්‍ර කරගත්තා. අධිකරණේ, රාජ්‍ය සේවය, පොලිසිය, පාර්ලිමේන්තුව මේ සියලු බලයන් තමන්ගේ අතට කේන්ද්‍ර කරගන්න ලැබුවා 20 වෙනි සංශෝධනය හරහා. ඒ පමණක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ සොහිරු බැසිල් රාජපක්ෂ මහත්මයාට විශේෂයෙන්ම බාධා වී තිබුණු ද්විත්වපුරවැසි භාවය පාර්ලිමේන්තුවට හෝ ජනතා නියුක්ත ආයතන පත්වීම සඳහා තිබුණු බාධාව ඉවත් කරගනු ලැබුවා. ඉතින් 20 වෙනි සංශෝධනයෙන් විසඳුවේ ජනතාවගේ ප්‍රශ්න හෝ රට හමුවේ තිබෙන අභියෝග නොවේ. එයින් විසඳා ගනු ලැබුවේ ජනාධිපතිවරයාට තවත් ශක්තිමත් බලයක් කේන්ද්‍රගත කර ගැනීම, තමන්ගේ සොහොයුරන්ට ඥාතීන්ට ද්විත්වපුරවැසි භාවය හරහා පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයෙක් වීමට ලබන බාධාවන් ඉවත් කර ගැනීම. එනිසා ජනතාවගේ ප්‍රශ්න ඒ සඳහා විසඳුවේ නැහැ. ඉන් අනතුරුව දැන් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කර අලුත් යෝජනාවක්. ඒ යෝජනාව විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ 21 වෙනිදා න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තිබෙනවා. ඒ යෝජනාව තමයි ඔබ අපි කවුරුත් දන්නවා කුපාලි අබේරත්න කමිෂන් සභාව. දේශපාලන පරිගැනීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් පිහිටවන ලද ජනාධිපති කමිෂන් සභාව. ඒ කමිෂන් සභාව මෙහිම තිබුණේ නිලතල දැරූ රාජ්‍ය නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකීන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සමාජිකන සිදුවී ඇතේ කියන දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණ කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිසම සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. ඔබට මීට කලින් අපි එම කොමිසම් සභාවේ තීරණ සහ නිර්දේශ අපි ඉදිරිපත් කරන්න ලැබුවා. දැන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනලා තිබෙනවා එම තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා. මොකද පාර්ලිමේන්තුවේ ගෙනත් තිබෙන යෝජනාව එකක් තමයි එම කොමිසම් සභාවෙන් දැනට මහේස්ත්‍රාත් අධිකරණී සහ මහා අධිකරණී විභාගයට ලක් වෙමින් තිබෙන වංචා දූෂණ පිළිබඳවත් අපරාධයන් පිළිබඳවත් නඩු 70කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ගැනීම සඳහා නිර්දේශයක් ලබා දී තිබෙනවා. දැන් අගමැතිවරයා පාර්ලිමේන්තුවට අන්න එම නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මොකක්ද? මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කොට එක්රැස් කරගෙන තියෙන ධනය රටේ පුරවැසියන් ඝාතනය කිරීම, පැහැර ගැනීම පිළිබඳ තිබෙන අපරාධයන් පිළිබඳ නඩු
ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැන් යෝජනාවක් ගෙනත් තිබෙනවා. කොමිෂන් සභාවේ නිර්දේශ මත. දැන් මම අහන්නේ මේ රටේ පුරවැසියන්ගෙන්. ඔබ මේ පාර්ලිමේන්තුවට වර්තමාන ආණ්ඩුවට තුලින් දෙහිගේ බලයක් ලබා දුන්නේ වංචනිකයන් නිදහස් කිරීම සඳහා තීන්දුව ගන්නද? අපරාධකරුවන් නිදහස් කිරීම සඳහා තීන්දුව ගන්නද? ඒ නිසා එම නඩු 70 ඇතුළත තිබෙනවා උදේගම්මන් පිළගිනි. ඕස්ට්‍රේලියාව ජාතිකයන්ට අයිති දීපල ඇටෝනි බලපත්‍රයක් කරා විකිණීම පිළිබඳ නඩුව. දැන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් එනවා එම නඩුව ඉවත් කරගන්න කියලා. උදේගම්මන් පිළ අත උස්සලා හායි කියන. අපේ රටේ තමන්ගේ නඩු තමන්ට අත උස්සලා ඉවත් කර ගැනීම සඳහා කරන ප්‍රයත්නය යුක්තිසහගතද? ඒ වගේම නාලගොඩේ වගේ නඩුව නාලගොඩේවත් අත උස්සලා හායි කියන. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? පාර්ලිමේන්තුවේ අත උස්සනවා අධිකරණයේ සිදුවීමින් තියෙන වංචා දූෂණ සහ අපරාධ පිළිබඳ නඩු ඉවත් කර ගැනීම සඳහා. ඒ සඳහා තමයි මහින්ද රාජපක්ෂ මේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙන්නේ. එතන එහි තිබෙන වංචාවන් කවරේද? අවන්ගාඩ් ආයතනය පිළිබඳව නඩුවක් තිබෙනවා. නඩු දෙකක් තිබෙනවා. දෙකම ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දී තිබෙනවා. උදයංග වීරතුංගගේ නඩු ඉවත් කර ගැනීම සඳහා නිර්දේශ ලබා තිබෙනවා. බැසිල් රාජපක්ෂ තිරු නඩේෂන්ගේ මල්වානි නිවස පිළිබඳ නඩු ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දී තිබෙනවා. යෝසිත රාජපක්ෂගේ CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා මුදල් උපයාගත්තේ කෙසේද යන මුදල් විසුද්ධිකරණ පනත යටතේ පවරා තිබෙන නඩු ඉවත් කිරීම සඳහා යෝජනා කරනවා. ඒ වගේම උදයංග වීරතුංගගේ මිත්පහාරක යානා ගනුදෙනු පිළිබඳ නඩු ඉවත් කර ගැනීම පිළිබඳ යෝජනා කරනවා. ඒ වගේම ඇමරිකාවේ හිටපු තානාපති ජාලි වික්‍රමසූරියගේ නඩු ඉවත් කර ගැනීම පිළිබඳ යෝජනා කරනවා. ඔබ හිතනවද මේ පාර්ලිමේන්තුවට පසුගිය මහමැතිවරණදී ආණ්ඩුව වෙනුවෙන් කතර ගහපු පුරවැසියන්ගේ අපේක්ෂාව වුණේ පාර්ලිමේන්තුවේ දැනට විභාග වෙමින් නඩු ඉවත් කර ගැනීම සඳහා යෝජනා සම්මත කරන්නද කියලා අපි ඒ පුරවැසියන්ගෙන් අහනවා. ඒ විතරක් නෙවෙයි. ළමයි 5 දෙනෙක් පැහැරගෙන ගොස් කප්පන් ලබා දීම හේතු කොටගෙන එම ළමුන් ඝාතනය කිරීම පිළිබඳ නඩු අධිකරණ විභාගයට ලක් වෙමින් තිබෙනවා. ඒ නඩු ඉවත් කර ගැනීම සඳහා යෝජනා කරනවා. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, කිත්නුවර්ගේ පහර දීම, උපාලි තෙන්නකෝන්ගේ පහර දීම වැනි මාධ්‍යවේදීන්ට එල්ල කරලා මාරාන්තික පහරයන් සහ ඝාතනයන් පිළිබඳව නඩු ඉවත් කර ගැනීම සඳහා යෝජනා කරනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ ලැබී තිබෙන බලය උපයෝගී කරගෙන තිබෙනවා අපරාධකරුවන්ට හා වංචනිකයන්ට නිදහස් වීම සඳහා යෝජනා සම්මත කරන්න. ඒ විතරක් නෙවෙයි. එම නඩු පැවරීම සඳහා කටයුතු කරපු පරීක්ෂණ කර පොලිස් නිලධාරීන්ට නඩු පවරන ලද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු වහන ලද නඩුකාරතුමන්ට එක තීන්දුවක් තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුතුමා එතුමායි නඩුව ඇහුවා කියලා එතුමාට නඩු දාන්න කියලා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නඩු ගොනු කරලා රාජ්‍ය පැත්තේ ඉඳන් එම නඩුවට පෙනී හිටියා කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නඩු දාන්න කියනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවේ එම පරීක්ෂණයන්ට හවුල්ලු නිලධාරීන්ට නඩු දාන්න කියලා යෝජනා කරනවා. ඒ වගේම පැමිණිලි කරලාද පුද්ගලයන්ටත් විරුද්ධව නඩු දාන්න කියලා යෝජනා කරනවා. එඳ පැමිණිලි කරුවන්ට පරීක්ෂණ කරන ලද අයට නඩු ගොනු කරලාද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නඩු අහන ලද නඩුකාරයන්ට නඩු දාන්න කියලා යෝජනා කරන යෝජනාවක් පාර්ලිමේන්තුව අත උස්සලා සම්මත කරන්න යනවා. ඒ නිසා මා හිතනවා මේ මුළුමනින්ම අපේ රටේ යම් ප්‍රමාණික නීතිය යුක්තිය පිළිබඳ විශ්වාසයක් තිබුණා නම් ඒ විශ්වාසය මුළුමනින්ම අකුලලා දේශපාලන අධිකාරිය තමන්ගේ සිතෙන්ගේ පරිදි නඩු ඉවත් කර ගැනීම සහ නඩු දෙමීම පිළිබඳ තීන්දුව ගන්න ආයතන බවට පාර්ලිමේන්තුව පත් වෙමින් තිබෙනවා. ඒ තමයි පහුගිය සිකුරාදා ඉදිරිපත් කළද න්‍යාය පුස්තකයට ඇතුළත් කරලද යෝජනාව.
ඊළඟ එතරින් අතර නොවි මේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලය උපයෝග කරගෙන මේ පාලකයන් කරන දේ. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභාව කියලා පනතක්. කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම් සභාව නම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මේ පනත් කෙටුම්පතට අනුව අපි දන්නවා චීනයේ චයිනා හාබර් කියන සමාගම අපේ රටේ මුහුදේ අක්කර 1115ක් ගොඩකොට වරාය නගරයක් ඉදිකොට තිබෙනවා. ඒ වරාය නගරයේ ඉඩම් වලින් 80%කට ආසන්න ප්‍රමාණයක් අයිති එම සමාගමට. චයිනා හාබර් කියන සමාගම තමයි පහුගිය කාලේ ජනාධිපතිවරයාගෙන් නෑනවරුන්ට මැතිවරණ ව්‍යාපාරයන්ට විශාල ලෙස සල්ලි පොම්ප කරා කියලා මාධ්‍ය වාර්තා කරා. මම විසිනුත් පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී ඒ කරුණු චෙක්පත් අංක සහිතව ඉදිරිපත් කරා. මේ චයිනා හාබර් සමාගම දිගින් දිගටම බලපෑම් කරමින් තිබුණා රටේ පොදු භූමියට යටත් නොවන රටේ පොදු නීතියට යටත් නොවන වෙනම කලාපයක් හැටියට මෙම වරාය නගරය එම කලාපේ නම් කළ යුතු යෝජනා කළ යුතුයි කියලා. එය සැබවින්ම ගත්ත ආණ්ඩු යෝජනාවක් නෙවෙයි චයිනා හාබර් සමාගමේ යෝජනාව. ඒ යෝජනාවට අනුව තමයි මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රට ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා විශේෂ 52ක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ආයෝජන මණ්ඩල පනත. දෙක ක්‍රමෝපායක සංවර්ධන පනත. නිසා ආයෝජන මණ්ඩල පනතට අනුව ආයෝජන මණ්ඩලයක් පිටවා තිබෙනවා. එවැනි ව්‍යාපෘතියක යෝජනාවක් එම ආයෝජන මණ්ඩලය අනුමත කළ හැකි. එම ව්‍යාපෘතිය සඳහා විශේෂ බදු සහන විශාල බදු සහන ලබා දෙන්න පුළුවන් පනතක් තිබෙන ක්‍රමෝපායක සංවර්ධන පනත. ඒ අනුව තමයි සංගිලා හෝටලයට අවුරුදු 25කට අදාළ වෙන බදු සහන ලබා දී තිබෙනවා. ඒ පනතේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහලා හම්බන්තොට වරාය විකුණනකොට එම චීන සමාගම වෙත අවුරුදු 28 අවුරුදු 43ට සමහර ඒවා බලපාන පරිදි බදු සහන ලබා දී තිබෙනවා. හැබැයි හැම සහනයක්ම ලබා දෙනු ලැබුවේ එම බදු සහන ගැසට් කරලා ඒ පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව අනුමත කිරීමකින්. ඒ නිසා අදටත් යම් ආයෝජන ව්‍යාපෘතියක් අපේ රට ගේන්න අවශ්‍ය නම් ඒ සඳහා පිළිගත් ආයතන 50 නීති දෙකක් තිබෙනවා. ආයතනයක හැටියට ආයෝජන මණ්ඩලයක්, නීතියක් හැටියට ක්‍රමෝපායක සංවර්ධන 50ක් තිබෙනවා. එසේ තිබියදී තමයි චයිනා හාබර් සමාගමේ යෝජනාව අනුව මේ ආණ්ඩුව එම 50 වල බලයේදී ඉක්මවා යන බලය කිනොට වඩා ඒ 50 මුළුමනින්ම අහෝසි කරමින් මම පසු කියනවා. නව නගරයක් වරාය නගරයක් බිහි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව අනුව මෙම වරාය නගරය අක්කර 1115කට භූමිය ලංකාවේ කිසිදු ප්‍රාදේශීය සභාවකට හෝ කිසිදු නගර සභාවකට යටත් නැහැ. ඒ කියන්නේ අපේ රටේ නගර සභා පනත හෝ ප්‍රාදේශීය සභා බලතල පිළිබඳ පනතට ඇතුළත් නැහැ. ඉතින් අපේ ප්‍රාදේශීය සභා නගර සභා වලට ඇතුළත් නොවන භූමිය. එක. දෙක අපේ රටේ එම තැන් පාලනය වෙනු ලබන්නේ ජනතාව විසින් තෝරාපත් කරන ජනතා නියෝජිතයන් විසින්. හරි හෝ වැරදි. ඔවුන් හොඳ හෝ නරක. හැබැයි කොළඹ නගර සභාව අද පාලනය වන්නේ ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන අවුරුදු 4කට යට සීමාවකට ජනතා නියෝජිතයන් විසින්. හැබැයි මෙම කොළඹ නගර
මෙම වරාය නගරය පාලනය වන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන 5 දෙනෙකුට නොඅඩු 7 දෙනෙකුට නොවැඩි කොමිෂන් සභාවක් විසින්. ඒතකොට ජනතාවගේ නියෝජන තෝරාපත් කර ගැනීමේ බලය එම නගර සීමාවට නැහැ. ඊළඟ එම තෝරාපත් කර ගන්නාද කොමිෂන් සභාව සහ එම තෝරාපත් කර ගන්නු ලබන කොමිෂන් සභාව හා එම කොමිෂන් සභාවට යට සියලු නිලධාරීන් හරිද ජනාධිපතිවරයාට සමාන ලෙස ඊට චුට්ටක් අඩුවේ ජනාධිපතිවරයාට කිට්ටු අධිකරණ මුක්තියක් ලැබෙනවා. මේ 18 වෙනි වගන්තිය කියනවා. මේ පනත යටතේ කොමිෂන් සභාව එහි නිලධරයන් සහ සේවා නියුක්තිකයන් විසින් සිය බලතල කාර්ය හා කර්තව්‍ය සත්භාවයෙන් ක්‍රියාත්මක කිරීමේදී හෝ ඉටු කිරීමේදී කරන ලද බවට උද්දේශික යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ එම නිලධාරියන් සහ සේවා නියුක්තිකයන් වගකීම් නොලැබිය යුතුය. ඒ කියන්නේ අපේ අනෙක් හැම ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. ඒ නගර සභා මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්. ඒ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ සෑම දෙනාටම මේ වගන්තියට යටත් අධිකරණය යන්න පුළුවන්. හැබැයි මෙම කොමිෂන් සභාවේ නිලධරයන් කොමිෂන් සභාව සහ නිලධරයන්ට අධිකරණ මුක්තිය ලැබෙනවා. ඔබ හිතන්න. ජනතාවගෙන් පත් නොවන අඩුම තරමේ ජනාධිපතිවරයාට මුක්තිය ලැබෙනකොට ඔහු ජනතාවෙන් තෝරාපත් කරගන්න ජනාධිපතිවරයා. හැබැයි ජනාධිපතිවරයා විසින් පත් කරන කණ්ඩායමකටත් අන්නෙම මුක්තිය ලැබෙනවා එහි පාලන අධිකාරීන්ට. එවැනි විශාල බලතල සහිත මුක්තියක් ලබා දෙනවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙම සභාවට විශේෂ මූල්‍ය බලතල ලැබෙනවා. මෙහෙමයි කියන්නේ. කොමිෂන් සභාව සතුව අරමුදලක් තිබිය යුතුය. අපි දන්නවා අපේ රටේ රාජ්‍ය වෙත ලැබෙන සෑම මුදලක්ම රජයේ භාණ්ඩාගාරයට එසේ නැත්නම් ඒකාබද්ධ අරමුදලට බැරවිය යුතුයි. කියන රටේ මුදල් බැරවෙන්න ඕනේ ඒකාබද්ධ අරමුදලට. ඒකාබද්ධ අරමුදලට ලැබෙන මුදලක් ඒ ඉවත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට අපේ රටේ මුළු මූල්‍ය බලතල ලැබී තිබෙන්නේ. ඒකාබද්ධ අරමුදලට මුදල් සම්පාදනය කිරීමත් පාර්ලිමේන්තු අනුමැතිය, මුදල් බැහැර කිරීමත් පාර්ලිමේන්තු අනුමැතිය. හැබැයි එම ඒකාබද්ධ අරමුදලට පාර්ලිමේන්තුවට යටත් නොවන වෙනම අරමුදලක් මෙම කොළඹ වරාය නගරය එම කලාපය සඳහා ගොඩනගෙනවා. ඊට පස්සේ එම අරමුදලේ ක්‍රියාකාරීත්වය ගත්තොත් මේකට විවිධ බදු සහන දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ බදු පැනවීමේ බලය තිබෙන පාර්ලිමේන්තුවට යම් බදු වල සහන ලබා දීමේ බලය තිබෙන පාර්ලිමේන්තුවට. හැබැයි මෙම කලාපයට මෙම ගොඩනැගෙන අලුත් කලාපයට බදු පැනවීමේ බලයක් තිබෙනවා. බදු සංශෝධනය කිරීමේ බලයක් තිබෙනවා. බදු නිදහස් කිරීමේ බලයක් තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? මූල්‍ය බලතල විශාල ප්‍රමාණයක් මෙම කලාපයට ලැබෙනවා. මෙම ප්‍රාන්තයට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. රජයේ සෑම අරමුදලක්ම රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයට ලක් කළ යුතුයි. ඔබ දන්නවා පාර්ලිමේන්තුව වේවා, නගර සභාවක් වේවා, එහෙම නැත්නම් නාගරික සංවර අධිකාරිය වේවා, රජයේ සෑම මුදලක්ම විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට සතු වෙනවා. හැබැයි මේ විගණනය කරනු ලබන්නේ පෞද්ගලික සමාගමක් විදිහට. ඒ නිසා රාජ්‍ය විගණනීන්
මේ මූල්‍ය ක්‍රියාකාරීත්වය පැත්තකින් තියෙනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් අපි දන්නවා රටේ ඕනෑම මහජනයාගේ මුදල් වැය කරන ආයතනයක් පාර්ලිමේන්තුවට කැඳවිය හැකි. එක්ක රාජ්‍ය ගිණුම් කර සභාවට, එක්ක රාජ්‍ය පොදු ව්‍යාපාර කාර්ය සභාවට, කෝප් සභාවට, කෝපා සභාවට කැඳවන්න පුළුවන්. හැබැයි මෙම ප්‍රාන්තය පාර්ලිමේන්තුවේ කෝප් එකට හෝ කෝපා සභාවට කැඳවන්න බෑ. ඒ කියන්නේ මොකක්ද? අපේ මූල්‍ය බලතල කේන්ද්‍රගත වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට නම් ඒ පාර්ලිමේන්තුවෙන් පිටත මූල්‍ය බලතල සහිත ප්‍රාන්තයක් බවට මේ ප්‍රාන්තයපත් වෙනවා. ඊළඟ ගත්තොත් චීන ප්‍රාන්තය. ඒ බලතල සහිත චීන ප්‍රාන්තයක් ගොඩ නැගෙනවා. ඊළඟ ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් මෙහි මේ සඳහන් වෙනවා විශේෂයෙන්ම මේකට කාටද ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්? මේකට ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් කාටද? මෙහෙමයි කියන්නේ. කොළඹ වරාය නගරයේ බලපදේශ තුල සහ එහි සිට ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා කරනු ලබන සියලුම ආයෝජන ජාතික ආර්ථිකයේ යහපත පිණිස ශ්‍රී ලංකාවේ පිටතින් සම්පාදනය කරනු ලැබිය යුතුය. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ කිසිදු ව්‍යවසායකයෙකුට මෙම නගරයට ගිහිල්ලා ව්‍යාපාර ආරම්භ කරන්න බෑ. ව්‍යාපාර ආරම්භ කරන ඔහු කළ යුත්තේ කුමක්ද? අරමුදල් පිටතින් සම්පාදනය කරගන්න. ඒක කරන්න පුළුවන් කාටද? ඒ කියන්නේ විදේශීය බැංකුවකින් ලබා ගන්න ණයකින් හෝ විදේශීය සමාගම්කරුවෙක් සමග හවුල් වීමෙන් හෝ හැර ලාංකීය ව්‍යාපාරිකයෙකුට මෙම ප්‍රාන්තයට ඇතුල් වෙන්න බෑ. ඒක වෙනම ප්‍රාන්තයක් වෙන්නේ. අපි හිතුවොත් මේ රටේ ව්‍යාපාරිකයෙකුට අවශ්‍යයි කියලා කොළඹ නගර සීමාව ඒ වරාය ප්‍රාන්තී ගිහිල්ලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ. ඔහු අරමුදල් පිටතින් සම්පාදනය කරගත යුතුයි. ඒක නේ මොකද්ද? ඒක වෙනම ප්‍රාන්තයක් වෙනම කලාපයක් නෙවෙයි. ඊළඟ විශේෂයෙන් ගත්තොත් අපි දන්නවා මෙම ප්‍රාන්තයේ මේ වැඩ කරන අය කවුද? මෙහෙමයි කියන්නේ මේ වැඩ කරන අය. කොළඹ වරාය නගරයේ බලපදේශ තුල හා එහි සිට ඒ කියන්නේ ඒක ඇතුළ හෝ එහි සිට ව්‍යාපාර කටයුතු වල නිරත වීමට අවසර ලැබී ඇති බලයලත් තැනැත්තෙකු විසින් වාසිකෝ නිර්වාසිකෝ යම් තැනැත්තෙකු සේවයේ නියුක්ත කළ හැකි අතර ඒ සේවා නියුක්තිකයට ශ්‍රී ලංකා රුපියල් නොවන නම් කර ලද විදේශ ව්‍යාපාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවිය යුතුයි. ඒ කියන්නේ එම ආයතනයේ එම ප්‍රාන්තය තුල වැඩ කරන කාට හරි වැටුප් ගෙවිය යුතු වන්නේ මොන මුදල් වලින්ද? විදේශ මුදල් වලින්. මොනවද? නම් කරලද විදේශීය මුදල් වලින්. යුවන්. හරිද? ඒගොල්ලෝ වැටුප් ලැබෙන්නේ. මොකද පිළිගත් දැන්ට තියෙන මේ ප්‍රධානම ජාත්‍යන්තර මුදල් ලේඛකයෙන්ද කියන එක නෙවෙයි මේ කියන්නේ. මොකද කියන්නේ? නම් කරලද විදේශ ව්‍යවහාර මුදල් වලින් පරිශ්‍රමික ගෙවනු ලැබිය යුතුයි. ඒ කියන්නේ වැඩ කරන අයට ලැබෙන්නේ යුවන් වලින් පාටි. ඊළඟ අපි දන්නවා අපේ රට හැම පුරවැසියෙක්ම තමන් ලබන ආදායමට බද්දක් ගෙවිය යුතුයි. හැබැයි මෙහෙ වැඩ කරන අය මෙහෙම කියනවා. එසේ ලැබුණු වාර්ෂික සේවා නියුක්තිකගේ සේවා නියුක්ති ආදායම බද්දෙන් නිදහස් විය යුතු අතර ඒ මුදල් ඒ වාර්ෂික සේවා නියුක්තියකගේ පෞද්ගලික විදේශික ව්‍යවහාර මුදල් ගිණුමකට බැරි කිරීමට අවසරයි. ඒ කියන්නේ ඔහු ආදායම් බදු වලින් නිදහස්. ඒතර ඔහුට තියෙන ගිණුම තමයි විශේෂ විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් හැදෙන්නේ. ඒ ගිණුමේ තමයි ඔහුට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? ඔබ හිතුවොත් චීනයේ වැඩ කරන සේවකයෙකුට යුවන් වලින් පඩි ලැබෙනවා විදේශ ව්‍යවහාර ගිණුමක සල්ලි දානවා. මේ චීන ප්‍රාන්තයේ වැඩ කරන කෙනෙකුට යුවන් වලින් පඩි ලැබෙනවා. ලංකාවේ පොදු නීතියට ආදායම් බදු වලින් නිදහස් කරනවා. ඊළඟ විදේශ ව්‍යවහාර ගිණුමක මුදල් තැන්පත් කරනවා. එනිසා ක්‍රියාවලියම ලංකාවට අයත් නොවන ප්‍රාන්තික ක්‍රියාත්මක ක්‍රියාවලිය බවට පත් වී තිබෙනවා.
ඊළඟ විශේෂයෙන් ගත්තොත් දැන් මේකට ගිහිලා සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට විනෝද වෙන්න පුළුවන්. චිත්‍රපටි බලන්න පුළුවන්. අපි දන්නවා නේද කවුරු හරි පිටරට ගිහපුවාම ඒ පිටරට සාප්පු සවාරියක් කරන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නම් චිත්‍රපටියක් බලන්න පුළුවන්. භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා කවුරු පුද්ගලෙක් රටකට ගියොත් නේද චිත්‍රපටියක් බලනවා. එහි තියෙන ගානට. හෝටලයකින් කනවා එහි තියෙන ගානට. හැබැයි එහෙම බඩුව අරන් එනවා. බඩුව අරන් આવොත් මොකද වෙන්නේ? තීරු බද්දට යටත් වෙනවා. බඩුව අරගෙන එන්න බෑ. බඩුව අරන් આવොත් ඒ රටෙන් බඩු ගන්නවා. දැන් මේකෙත් මොකද්ද කියන්නේ? බලන්න. ශ්‍රී ලංකාවේ පුරවැසිකෝ වාසිකයෝ සිල්ලර වෙළඳ පහසුකමක් මිලදී ගනු ලබන කාණ්ඩ මත කොළඹ වරාය නගරයේ බලපදේශයෙන් පිටව යන විට ගෙවීමට නියම කරනු ලැබිය හැකි යම් අයබදු නියම කරනු ලබන පරිදි ගෙවිය යුතුය. ඒකට මොකද? ඒකද කියලා චිත්‍රපටියක් බලන්න පුළුවන්. ඒක ඇතුලේ තියෙන හෝටලෙන් කාලා එන්න පුළුවන්. හැබැයි එකෙන් බඩුව අරන් එනවනම් බද්දක් ගෙවන්න. ඉතින් මේක වෙන රටක් නොවෙන්නේ කෙසේද? ඔබ විදේශ රටකට ගිහිල්ලා චිත්‍රපටියක් බැලුවොත් නේද? හෝටලෙකින් කෑවොත් ඒ ගානට කන්න පුළුවන්. හැබැයි රටෙන් බඩුව අරන් එනවනම් එහි රේගුවට බඩු පෙන්නලා අදාළ බද්දක් ගෙවන්න ඕන. මේකට මේ කියන්නේ. ඒ නිසා මේක වෙනමම රාජ්‍ය බවට පත්වීම අනතුර මේ තුල ගොඩ නැගී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මේකේ බේරුම් කරන්නේ කොහොමද සිද්ධ වෙන්නේ? විශේෂයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් නගර සභාව හා ඒ අය අතර යම් එකඟතාවයක් ගිවිසුමක් එනවා නම් ඒ ගිවිසුම් බේරුම් කිරීම සඳහා අපේ කම්කරු දෙපාර්තමේන්තුව සතුව තියෙන කොමසාරිස්වරයාගේ බල සහිත ව්‍යුහයකට හෝ අධිකරණයට හෝ යා හැකියි. හැබැයි මෙහි निराකරණය කරන්නේ කොහොමද? කොමිෂන් සභාව හා එම සමාගමක් අතර ඇතිවන ගිවිසුමක් උල්ලංඝනයක් හෝ බිඳ වැටීමේදී කොමිෂන් සභාව හා එහි සමාගමක වැඩ කරන සේවකයෙක් අතර ඇතිවන ගිවිසුමක් උල්ලංඝනය කිරීම සහ බිඳ වැටීමකදී ඒක निराකරණය කරන්නේ කොහොමද? මෙන්න කියනවා. ඇතිවිය හැකි යම් ආරවුලක් පිහිටුවන ලද ජාත්‍යන්තර වාණිජ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන බේරුම් කරණය මාර්ගයෙන් විසඳා ගනු ලැබිය යුතුය. ඒ කියන්නේ මොකක්ද? මේක ඇතුලේ හැදෙනවා එම කොමිෂන් සභාව සහ සමාගමක් අතර හෝ කොමිෂන් සභාව යම් සේවකෙක් වාසිකයෙක් අතර හෝ යම් ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක් බිඳ වැටීමක් සිද්ධ වුණොත් මොකද තියෙන්නේ? ජාත්‍යන්තර බේරුම් කර මණ්ඩලයක් හදන්න. ඉතින් එහෙම තමයි රටවල් අතර බිස්නස් සිද්ධ වෙන්නේ. එහෙම දැන් අපි ගත්තොත් දැන් ඔයගොල්ලන්ගේ TRC ගේ මේ මාධ්‍ය ආයතන වලට යම් කොන්දේසි වලට යටත්ව බලපත්‍ර ලබා දී තිබෙනවා. දැන් බලපත්‍රයක් උල්ලංඝනය වුණොත් ඔබ බේරගන්නේ කොතනින්ද? ඔබ ජාත්‍යන්තර බේරුම් කර මණ්ඩලයකට යනවා. එක්ක TRC එක සහ ඔබ අතර බේරුම් කර සාකච්ඡාවකින් විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට හෝ TRC එකට අධිකරණ හමුට යන්න පුළුවන්. එහෙම බේරගන්න. එහෙම තමයි රාජ්‍යයක් ඇතුලේ ප්‍රශ්න විසඳගන්නේ. හැබැයි රාජ්‍යයන් දෙකක් අතර නම් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? දැන් අපි දන්නවා හෙජින් ගිවිසුම අත්සන් කරේ ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවයි සිංගප්පූරු නැත්නම් සිටි බැංකුවයි අතර නේ සිටි බැංකුව අතර ගිවිසුමක් අත්සන් කරා. ඩොයිස් බැංකුවත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. ඒතර මොකද උනේ? ඒවා ජාත්‍යන්තර ගිවිසුම් බවට පත් වුණා. ශ්‍රී ලංකා වෙනුවෙන් රජයේ වෙනුවෙන් පෙට්‍රෝලියම් එකක් බාහිර පාර්ශ්වයෙන් විදේශීය බැංකු. ඒවා බේරුම් කරන්නේ සඳහා තමයි ගියකොටද සිංගප්පූරු බේරුම් කරන මණ්ඩලය තමයි බේරගන්න ගියේ. ඇයි? ඒවා රටවල් අතර නැත්නම් එක් රටක් සහ විදේශීය සමාගම් අතර සිද්ධ වූ ගිවිසුම්. එනිසා ඒවා බේර ගැනීම සඳහා සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම් කරන මණ්ඩලයට ගියා. දැන් මෙම කලාපයේ ගොඩනැගෙන යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒ බේරුම් කරණය සඳහා යන්නේ කොහටද? ඒ බේරුම් කරණය සඳහා යන්නේ එතරම් පිටිනවා ජාත්‍යන්තර බේරුම් කරන මණ්ඩලයක්. මොකද මේ සිද්ධ? ඒ විතරක් නෙවෙයි. දැනට පාර්ලිමේන්තුවේ සම්මතකට තිබෙනවා. ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම ප්‍රාන්තය තුළ ක්‍රියාත්මකට භාජනය වෙන්නේ නැහැ. මොකද්ද?
ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරන නාගරික සංවර අධිකාරී පනත අපි දන්නවා ඉදිකිරීමක් පිළිබඳව, ගොඩ කිරීමක් පිළිබඳව බෞද්ධ ඒ කියන්නේ ඒ වගේ සැලසුම් අනුමත කිරීම මේ ආදී සියලු බලතල තියෙන නගර කලාපේ කාටද? නාගරික සංවර්ධන අධිකාරියට. හැබැයි නාගරික සංවර්ධන අධිකාරී පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ප්‍රාන්තේ. ඊළඟ මහා නගර සභා ආඥා පනත මම කලින් ඔබට පැහැදිලි කරා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ ශ්‍රී ලංකා වාණිජ්‍ය සමත මධ්‍යස්ථාන පනත. මොකද වාණිජ්‍ය සමත මධ්‍යස්ථානයක් වෙනකොට ඒගොල්ලෝ ගොඩනගනවා ජාත්‍යන්තර බේරුම් කරන මණ්ඩලයක්. ඒතර ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ ක්‍රමෝපායක සංවර්ධන පනත. ඒ කියන්නේ විවිධ බදු සහන ලබා දීම සඳහා පාර්ලිමේන්තුව අනුමැතිය පිටවා තිබෙන ඒ බලතල දීලා තිබෙන ක්‍රමෝපායක සංවර්ධන පනත මෙහි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත මෙම කොටසේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ ආයෝජන මණ්ඩල පනත මෙම කොටසේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සුරකුම් හා විනිමය කොමිසම සභා පනත. ඒව තමයි රටක් ලෙස පවතින බලපාන කරුණු. දැන් එම ඒ ගැන දීලා තියෙන එක තමයි විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා කොළඹ වරා නගරයේ තුල ප්‍රදේශය තුල සොරකම් සහ විනිමය කොමිසම සභා පනත අදාළ වෙන්නේ කොහොමද කියලා ගැන මෙහෙම. වෙනස් කිරීම වලට යටත්ව කොළඹ වරාය නගරයේ බලපදේශය තුල බලපැවැත්වීමේ යුතුය. වෙනස් කිරීම කරනවා. ඉතින් පොදුවේ අපේ රටේ තිබෙනවා සොරකම් සහ විනිමය කොමිසම සභා පනත. ඒකෙන් තමයි අපේ විදේශ විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. හොරෙන් අරගෙන යන්න බෑ. ඕන විදියට ගේන්න බෑ. ඒක ඕනෑම රටක ස්වෛරභාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ රටේ මුදල් ඒ රටේ විදේශ මුදල් පිළිබඳව සියලු රෙගුලාසි බලතල පැවරී තිබෙන්නේ මේ පනත අර ආණ්ඩුවකට. හැබැයි මොකද කරන්නේ? ඒ පනතත් නේද කිසිසේම කියනවා වෙනස් කිරීම වලට යටත්ව තමයි එම ප්‍රදේශ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. තව පනත් ගණනාවක් කියලා තියෙනවා. ඒ පනත් මුළුමනින්ම නිදහස් කරන්න හෝ දිරිගන්නවන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොකද්ද? දේශීය ආදායම් පනත. ඒකෙන් යම් ආදායම් බදු පනවා තිබෙනවා නම් ඒවා නිදහස් කරන්න පුළුවන්. එක්ක දිරිගැන්වීම සඳහා සහන ලබා දෙන්න පුළුවන්. ඊළඟ වැට් පනත එකතු කළ අගය මත බදු පනත. එක්ක මුළුමනින්ම ඉවත් කරන්න පුළුවන්. එක්ක සහන ලබා දෙන්න පුළුවන්. මුදල් පනත 2002 අංක 11 මුදල් පනත 2005 අංක 5 දරන මුදල් පනත. මේ මුදල් පනත් වලින් දී තියෙන රැකවරණ පිළිබඳ බලතල මුළුමනින්ම නිදහස් කරන්න පුළුවන්. එක්කෝ දිරිගැන්වීම සඳහා යම් ඡේදිවත් කරන්න පුළුවන්. ඊළඟ රේගු ආඥා පනත. හරිද? ඔබ හිතන්න අපේ රටේ භාණ්ඩයක් ගෙනීමේදී භාණ්ඩයක් යැවීමේදී ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? රේගු ආඥා පනත. ඒ රේගු ආඥා පනත අනුව තමයි සැබවින්ම ගත්තොත් ඔය පොල් තෙල් පිළිබඳ විෂ ගෙන්වීම පිළිබඳ තීන්දුව තියෙන්නේ රේගු ආඥා පනතේ. SLS එකට තියෙන පරීක්ෂා කරන්න විතරයි. හැබැයි ඒ භාණ්ඩ පිළිබඳව ක්‍රියාත්මක වීම බලයේ තියෙන රේගුවට. ඒ බලය දීලා තියෙන්නේ මොකෙන්ද? රේගු ආඥා පනතේ. අපේ රට විවිධ විෂ ද්‍රව්‍ය ගෙනින එක, විවිධ තහනම් කරලාද භාණ්ඩ ගෙනින එක, විවිධ වර්ගයේ සීමාවන් හදලා තියෙන එක මේ සියල්ල කරලා තිබෙන මොකද රේගු ආඥා බදු ආඥා පනත. මෙම කලාපය තුළ මොකද කියනවා? රේගු බදු ආඥා පනත එක මුළුමනින්ම නිදහස් කරනවා. නැත්තම් වගන්ති සමහර වගන්ති අයින් කරනවා කියනවා. ඊළඟ වරාය ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත. ඔබ දන්නවා ගුවන්තොටුපළෙන් වරායෙන් එනකොට වරාය බද්දක් තිබෙනවා. ගුවන්තොටුපළ බද්දක් තියෙනවා. වරාය හා ගුවන්තොටුපළ බදු. ඒ බදු මොකද කරන්නේ? ඒ බදු එක්ක මුළුමනින්ම නිදහස් කරලා දෙනවා. එක්ක සමහර කොටස් ඉවත් කරනවා. ඊළඟ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත. ඒකෙන් තමයි ඒ පනත යටතේ තමයි අපේ රටේ බඩු අපනයනය කරන්න පුළුවන්කම තිබෙන්නේ. තේද රබරද පොල්ද අපනයනය කිරීමේ නීති රෙගුලාසියක තියෙන මොකද? අපනයන සංවර්ධන පනත. හැබැයි මේ ප්‍රාන්තය තුල අපනයන සංවර්ධන පනත එක්ක මුළුමනින්ම නිදහස් කරනවා. එක්ක සමහර කොන්දේසි ලිහිල් කරලා දෙනවා. ඊළඟ ඔට්ටුවැල්ලි මහ සූදු පනත. මේක තමයි වැඩිපුරම මේගොල්ලෝ අවධානය යොමු කරන්නේ. හොඳේ. ඒ කියන්නේ කැසිනෝ ගේන්න පුළුවන්. විවිධ වර්ගයේ ඔට්ටු සූදු මේක ඇතුළේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. නේද? අදන්නවා මොකද මෝටර් ක්‍රෝස් එකකුත් හදන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒවා සූදු
ඒ ඔට්ටු වලීම් ඒ සියල්ල අපේ රටේ ඔට්ටු වැල්ලීම සහ සූදු බදු පනත එක්ක මුළුමනින්ම නිදහස් කරලා දෙනවා එක්ක සංශෝධනය කරලා දෙන ඒගොල්ලන්ට. ඊළඟ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත. ඔබ දන්නවා ඔබ පෞද්ගලික සේවකයන් හැටියට ඔබගේ හාම්පුතුවට ඔබ ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලයක් නැහැ. ඒ සඳහා ඔබට ආරවුල් විසඳා ගැනීම සඳහා කම්කරු කොමසාරිස්වරයාට බලය ලබා දී තිබෙනවා. දැන් මොකද කියන්නේ මේ කලාපය ඇතුළේ? කම්කරුවන්ගේ ආරක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධි විනාම පනත එක්ක මුළුමනින් නිදහස් කරනවා එක්ක ලිහිල් කරලා දෙනවා ඒගොල්ලන්ට. කම්කරුවෙක් ඕන වෙලාවකට එලවන්න පුළුවන් ඒ කලාපය ඇතුළේ. ඊළඟ විනෝද බදු පනත. ඔබ දන්නෝ චිත්‍රපටියක් බලනකොට විනෝද බද්දක් ගෙවනවා. ඔය සාමාන්‍ය ගත්තොත් පොඩි අපි හදලා තියෙන චූටි ඔය කුඩා ළමුන්ට සෙල්ලම් කරන තැන් ඒ වගේ විනෝද බද්දක් ගන්නවා. දැන් මොකද කරන්නේ මේ කලාපේ? මේ කලාපේ විනෝද බදු පනත එක්ක මුළුමනින්ම ලිහිල් කරනවා එක්ක සීමාවන් දානවා. ඊළඟ බරපතලම එක තමයි විදේශ විනිමය පනත. විදේශ විනිමය පනතෙන් තමයි අපේ රටේ විනිමය පාලනය කරලා තිබෙන්නේ. මේ කලාපය ඇතුළේ මොකද කරන්නේ? එක්ක විදේශ විනිමය පනත මුළුමනින්ම නිදහස් කරනවා. එහෙම නැත්නම් ඒක ලිහිල් කරලා ඕනෑ ආකාරයට විනිමය ගෙනියන්න සහ විනිමය අරගෙන ඉන්න අවස්ථා හදනවා. කළු සල්ලි හෙට මෙට උවමාරු කිරීම මධ්‍යස්ථානය බවට පත් කරනවා. ඊළඟ කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනත. හරිද? බල හිතන්න ඔබ එන්න හදන්නේ මොනවද කියලා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භයේදී රුපියල් බිලියනක බද්දක් ගෙවිය යුතු තිබෙනවා. වාර්ෂිකව සිර 40කට ආසන්න ප්‍රමාණයක් කැසිනෝ බද්දක් ගෙවන්න ඕනකම තිබෙනවා. එඳ නැවත කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම සඳහා විශාල බාධාවන් හදලා තිබෙනවා. ඒ නිසා තමයි අපේ කැසිනෝ මධ්‍යස්ථාන ව්‍යාප්ත නොවී තිබෙන්නේ. කැසිනෝ හල් ඉතා කුඩා ප්‍රමාණයකට සීමා වෙලා තිබෙන්නේ. අපි නියාමනය කරන පනතක් අපිට තිබෙනවා. හැබැයි මොකද කියන්නේ? ඒ පනත මුළුමනින්ම අයින් කරනවා එක්ක ලිහිල් කරලා දෙනවා මෙම ප්‍රාන්තය ඇතුළේ. ඒ නිසා මොකද්ද මේ කරමින් තිබෙන්නේ? මේ චීන ප්‍රාන්තයක් බවට පත් කිරීම සඳහා සැලැස්මක් තිබෙන්නේ. මේකම තමයි චීනෙට හොංකොං පිළිබඳ සැලැස්ම. චීනයේ හොංකොං සැලැස්ම. හරි. එතකොට මේ චීනයේ හොංකොං සැලැස්ම තමයි ශ්‍රී ලංකාවේ වරාය නගර සැලැස්ම බවට පත් වී තිබෙන්නේ. බෝධට මුදල් ඒකක යුවාන් ඒ විතරක් නෙවෙයි. ජනාධිපතිවරයා විසින් අර පත් කරන කොමිසම සභාවේ සමාජිකයි කොතනකවත් කියවෙන්නේ නැහැ ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතුයි කියලා. අපි දන්නේ නැහැ ඒක. සාමාන්‍යයෙන් දාන්න ඕන එහෙනම් මේ කොමිසම සභාවේ සමාජිකයන් පහ නේද අවම පහක් හෝ උපරිම 7කට යටත් පිහිටවිය හැකි. හැබැයි ඒ සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතුයි. හැබැයි මේ කොතනකවත් නැහැ. ඔවුන් ශ්‍රී ලංකා පුරවැසියන් විය යුතුද කියන එක නැහැ. එනිසා ඔවුන් චීන පුරවැසියන් විසින්මද මේක පාලනය කරන්නේ. කියන සැකේ සාධාරණ සැකේ මතුවෙනවා මේ සියල්ලත් එක්ක. එනිසා මේ ආණ්ඩුව ආවේ කොහොමද? දේශප්‍රේමී ආණ්ඩුව. නේද? ජාතික සම්පත ආරක්ෂා කරන ආණ්ඩුව. නේද? රටේ නේද? දේශප්‍රේමීත්වය මහා ආවේගයේ මතුවන කඳ පාලනය. ලිබරල් ආර්ථිකයේ පිළිබඳ විශාල විවේචනයක් ගොඩනගන පාලනය. ඇත්තටම ආර්ථිකයේ ලිබරල් කරන්නේ ප්‍රධාන එකක් තමයි ආයෝජන මණ්ඩලය සහ ක්‍රමෝපායක සංවර්ධන පනත. ඒක ආර්ථිකයේ නිදහස් කරන්නේ යම් පියවරක් ඒ නීති වලින් දැම්මා. හැබැයි මේක මොකද කරන්නේ? ඒ නීතිත් ප්‍රමාණවත් නැහැ ලිබරල් කරන්නේට. එතනින් එහාට යන නිදහස් කරන එකට තමයි මේ පනත ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා ජනාධිපති මැතිවරණ ඉදිරිපත් කරන ලද මේ ලිබරල් ආර්ථික ක්‍රමවේදයට එරෙහි තමන්ගේ මතය අපි කිව්වේ මොකද්ද මැටි වලින් නේද මැටි කර්මාන්තය මොකද්ද අත්කාර කර්මාන්තය කුස කර්මාන්තය මෙහෙම ජාතික ආර්ථිකයක් පිළිබඳව වාසිපත් දොඩෝ පාලකෙක් මෙතෙක් ගොඩනගලා තියෙන ලිබරල් ආර්ථිකයේ ලිබරල් කරන්නේ සඳහා ගොඩනගා තිබෙන නීති අනපනත් වලට එහා යන නව නීති අනපනත් සම්මත කරමින් තිබෙනවා. ඒ නිසා මේ අපේ රටේ ආර්ථිකයේ ඉතිරි වී තිබෙන කොඳුණු ආරටියත් මුළුමනින්ම බලවත් රාජ්‍යන්විත පවරා දීම සඳහා දරන ලද ප්‍රයත්නයක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කළ යුතු වගේම මේ රටේ පුරවැසියන් මේට එරෙහිව හඬක් නැගීම සඳහා කටයුතු කළ යුතු කෙනෙක් ස්ථාවරේ ඉන්නවා. ඒ වගේම අපේ නීතිඥ කණ්ඩායම වලට බාර දීලා තිබුණා මේ පිළිබඳ අධ්‍යයනය කරලා අඩුම තරමේ අධිකරණ ක්‍රියාවලියකට හෝ යා හැකිද කියලා පරීක්ෂාවට භාජනය කරන්න. ඉතින් අපි දන්නවා අධිකරණය Tamanට ඕන පරිදි හසුරුවන මධ්‍යස්ථානය බවට පත් කරගත්තේ ඇයි කියලා. මෙවැනි පනත් ක්‍රියාත්මක කර ගැනීම අරමුණ තමයි
ජනාධිපතිවරයාට 20 වෙනි සංශෝධනයේ බලය එක්රැස් කර ගැනීම හරහා තිබුණේ. ඒ නිසා මේ රටේ ජාතික සම්පත්, රටේ ආර්ථිකය, රටේ සුරිභාවය, රටේ මූල්‍ය නීති, රටේ ඔට්ටු කැසිනෝ පිළිබඳව නීති මේ සියල්ල උල්ලංඝනය කරමින් චීනයට අවශ්‍ය වෙන පරිදි විශේෂයෙන්ම චීන හාබර් සමාගමට අවශ්‍ය වෙන පරිදි ප්‍රාන්තයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන නීති ප්‍රතිපාදන තමයි මෙම පනත තුල අඩංගු කරලා තිබෙන්නේ. ඒ නිසා මේ පරාජයට පත් කළ යුතු මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු පනතක් නීතියක් ලෙස තමයි අපි හඳුන්වන්නේ. මේ කරුණු කීපය තමයි අපිට ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට යම් කරුණු තිබෙනවා නම් විමසා දැනගන්න පුළුවන්. මේ නීතිය සාමය කියලා කියෙන්නේ නැහැ. ඒ වරාය පොලිසිය කියලා වෙන පොලිසියක් තියෙනවා. ඔව් තවම ඒ පරිච්ඡේදය නැහැ මේක ඇත්ත ඔබ කිව් පරිදිම. ඉතින් දැනට තියෙන පරිදි ඔබ ගත්තොත් අපේ මූල්‍ය නීති වලට යටත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි සාමාන්‍ය මේ විහාය ගත්තොත් අපේ තියෙනවා දේශපාලන බලය කේන්ද්‍ර වෙලා තියෙනවා තැන් කීපයක. මොකද දේශපාලන බලය කේන්ද්‍ර වෙලා තියෙන්නේ කොතනද? පාර්ලිමේන්තුව, පළාත් සභාව, නගර සභා, ප්‍රාදේශ සභා ඇතුලේ දේශපාලන බලය කේන්ද්‍රවත වෙලා තියෙනවා. හැබැයි මෙම ප්‍රාන්තය ඇතුලේ ප්‍රාදේශ සභාවට යටත් නැහැ, නගර සභාවට යටත් නැහැ. ඒ නිසා මෙම ප්‍රාන්තය අපේ දේශපාලන බලයෙන් ගිලුණු ප්‍රාන්තයක්. ඊළඟ අපේ රට මූල්‍ය නීති වලින් ගැට ගහලා තිබෙනවා. තම රටක් ගැට ගන්න. එකම ආයබදු පද්ධතියක්, එකම නීති පද්ධතියකින් රටක් ගැට ගන්න. එක නීතියක්, එක රටක් නේ කිව්වේ. ඒ මාපු මහතුරුනි. ඒ නිසා අපි නීතියෙන් ගැට ගහලා තියෙන රට නේද? නීතියෙන් නිදහස් කරපු කලාපයකට මේ කලාපේ ගොඩ නැගෙනවා. ඊළඟ අපේ රට පොදු ව්‍යවහාරික මුදල් නීති වලින් ගැට ගහලා තිබෙනවා. පොදු ව්‍යවහාරික මුදල් නීති මුදල් ඒකකේ රුපියල. හැබැයි කලාපයක් ගොඩ නැගෙනවා. පොදු ව්‍යවහාර මුදල් ඒකක වලට වෙනස් මුදල් ඒකක පාවිච්චි කරනවා. අපි ඔබ ඕනතරක වැඩ කරොත් ඔබට හම්බ වෙන රුපියල් වලින් පඩි. ජාත්‍යන්තර බැංකුව HSBC එකේ වැඩ කරනවා කියලා හිතමු. ඔවුන්ට ඩොලර් වලින් වැටුප තීරණය කළා රුපියල් වලට හරවලා තමයි ගෙවන්නේ. මොකද මේ රටේ පුරවැසියන්ට මේ රටේ මුදල් ලැබෙන්නේ ඒ මුදල් ඒකකෙන්. හැබැයි මුදල් ඒකකෙන් රටක් එකතු වෙලා තිබෙනවා. හැබැයි වෙනස් මුදල් ඒකකයක් ඒ ඇතුලේ පාවිච්චි කරන්න ඉඩ කඩ ලබා දීලා තිබෙනවා. ඒක තුන්වෙනි කාරණා. හතරවෙනි එක ගත්තොත් විශේෂම ගත්තොත් අපේ හමුදාව සහ පොලිසිය විසින් ජාතික ආරක්ෂාවෙන් මේ රට එකට බැඳ තබා තිබෙනවා. හැබැයි අපි දන්නේ නැහැ තවමත් මේ පනතේ ඔබ කිව් පරිදිම පොලිසිය සහ ආරක්ෂක හමුදාවන්ට මෙම කලාපය තුළ තියෙන බලතල මොනවාද කියන එක පිළිබඳව පැහැදිලි නැහැ. ඊළඟ මේ කලාපය එකම පොදු රාජ්‍ය සේවකකින් ගැට ගහලා තිබෙනවා. අපේ රට ගැට ගහලා තියෙන එක පොදු රාජ්‍ය සේවක. උතුරු පළාතට ගියත් එක රාජ්‍ය සේවයක්. අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉන්නවා. ඒ අමාත්‍යාංශ ලේකම්වරයාගේ බලතලයට තමයි උතුරු පළාතේ අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවයෙන් මේ ආණ්ඩු රට එකට ගැට ගහලා තිබෙනවා. හැබැයි මෙතන පොදු රාජ්‍ය සේවයට යටත් නොවන විශේෂ සේවයක් ගොඩනගන. ඒක රාජ්‍ය සේවය නෙවෙයි. ඒ කොමිෂන් සභාවේ සේවය. හරිද? ඔවුන්ට වැටුප්තල. සාමාන්‍යයෙන් අපි දන්න ඕනෑම රාජ්‍ය සේවක වැටුප්තල නිර්ණය කරන්නේ අපේ මේ ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් නිර්ණය කරන විදිහට තමයි වැටුප්තල දෙන්නේ. ඒක එහෙම නෙවෙයි. ඒකේ ලිපිකරුවට ලැබෙන වැටුප වෙනස්. ඒක තීරණය කරන්නේ කොමිෂන් සභාව. හැබැයි අපේ ඕනෑම කෙනෙකු වැටුප් තීරණය කරන්නේ අපේ ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙන නිර්දේශයන්ට අනුරූප වෙන පරිදි තමයි අපේ වැටුප්තල පිහිටවා තිබෙන්නේ. ඒ වෙනස් විශේෂ වැටුප්තල. ඒ නිසා රටක් එකට බැඳිය හැකි. සියලු සාධක වලින් වෙනස් වෙච්ච කලාපයක් බවට මේ කලාපපත් වෙන. ඒ නිසා තමයි මේක චයිනා හාබර් සමාගමේ වමනාව අනුව චීන ප්‍රාන්තයක් තමයි මේ ගොඩනගමින් තිබෙන්නේ. ආර්ථික මාර්ගයෙන් රුපියල් 5000 දීමනාවලට අපි දෙන්න කටයුතු කරලා නමුත් දැන් අවුරුදු දැන් ඉතාලියට අතාවෙන් ආයෙත් මත්තලා තියෙනවා මේ රුපියල් 5000 දීනවා දෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව ඒ 5000 දීමනාවක් ලබා දෙන්න ගත්ත තීන්දුව හොඳයි. නරක නෑනේ. හැබැයි ආණ්ඩුව විවිධ අසාර්ථක උත්සාහයන්ගේ යෙදුණා. රුපියල් 1000ට බඩු මල්ලක් කිව්ව දැනගෙන කතා කරන්නත් බය බඳුනනට දානවා කියලා තියෙනවා නේද? හරිද? මම දැන් මාධ්‍ය වලට දානවා කියලා තියෙනවා නඩු. ඒ කිව්වයි කියලා නේ. ඉතින් ඒවා කිව්වා බඩු බිල අඩු කරනවා කිව්වා ගැසට් ගැහුවා නේද? විශාල නොකරන වෙදකම් ගොඩක් කරලා. හරිද? අන්තිමේට 5000 කියන තීන්දුවට ආවා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් තීන්දුව ගන්න මොහොත වෙනකොට රජේ නිවාඩු දිනේ.
ඒතර අදත් රජේ නිවාඩුද? ඉරිදා රජේ නිවාඩු, සඳ රජේ නිවාඩු, අඟහරුවාද පරණ අවුරුදු, බදාදා අලුත් අවුරුදු. ඒ කියන්නේ රජේ නිවාඩු දින. දැන් තීන්දුව කරනවා 5000ක් ගෙවන්න. ඒ කියන්නේ මොකක්ද? මේ රට පිළිබඳව හෝ රටේ ආර්ථික පිළිබඳව හෝ ජනතාවගේ අමාරුකම් පිළිබඳව හෝ කිසිදු දැක්මක් නැති පාලකයෙක්. කට්ටි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ දුර දකින්න නායකයෙක් කියලා. දුර නෙවෙයි. තමන්ගේ නැහැ නේද? තමන්ගේ නැහැ ඉදිරියට ඒතර පේන්නේ. නැහැ සීමාව කියන්නේ පේන දුරක් නෙමෙයි. මං කියන කිලෝමීටර ගණන් පේන්න ඕනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන්ගේ නැහැ සීමාවවත් පේන්නේ නැති නායකයෙක්. ඒක තමයි මේ 5000ක් හදිසියේ තීන්දුව කිරීම විසින් පෙන්වුම් කරන්නේ. තව විශේෂ මොකුත් නැත්නම් නේද? අපිට අවසන් කරගන්න පුළුවන්. ඉතින් අපි හැමදෙනාටම නේද? ඊට පරම අවුරුදු. ඊපස්සේ අපි ආය හමු වෙන්නේ බොහෝ දුරට අවුරුද්දෙන් පස්සේ. ඒ නිසා අපි සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ රට මේ පත්වී තිබෙන අගාධේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ පුරවැසියන් අවුරුද්ද හමුවේ අලුත් තීන්දුව වලට එළඹෙනවා සාමාන්‍යයෙන්. සමහර අය කියනවා මම මේ අවුරුද්ද ලැබුවාට පස්සේ මත්පැන් සිගරට් අත්හරිනවා වගේ තීන්දුව. නැත්නම් සමහර අය මම මේ අවුරුද්දෙන් පස්සේ කුණ්ඩේ රැවුල වවන්නේ. ඒ වගේ තීන්දුව අවුරුද්ද තීන්දුවක් වලට පත් කරනවා. එනිසා අපි මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා හිටිනවා. ඔබ මේ අවුරුද්ද හොඳ තීන්දුවක් ගන්න. මේ පැරණි අසාර්ථක දේශපාලන මාවතෙන් මිදිලා මේ රට අපේ දරුවන්ට අපේ දරුවන්ගේ අනාගතයට සුබදායි අපේක්ෂාවෙන් පිරි රාජ්‍ය බවට පත් කරනවා කියන තීන්දුව ගැනීම සඳහා මේ රටේ සෑම පුරවැසියෙකුට අපි සුබ ප්‍රාර්ථනා. It will be